ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත කියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. ඉදිරි දෙසතියේ රාජ්‍ය උත්සව නවතේ. පෞද්ගලික උත්සව සහ සාද තහනම්. දිනකදී ආසාදිතයින් 42ක් හමු වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වැසේ. කොරෝනා උවදුරට විසඳුම එන්නත් කරණයයි. රජය සූදානම්. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ජනතා වගකීමක්. ජනපති කියයි. වෙඩි බෙහෙත් යොදා ගනිමින් කළ අත්අදා බැලීමක් වැරදි. පන්නල තරුණීන් දෙදෙනෙකුට බරපතල තුවාල. විෂ බීජවලින් ආරක්ෂාවක් සමට සුමුදු සත්කාරයක්. නව ප්‍රාස් නැචරල්ස්. පවතින කොවිඩ් වසංගතයට අවසන් විසඳුම එන්නත් කරණය පමණක් බවත් රජය ඊට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් කටයුතු කිරීම වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි. පවතින කොවිඩ් අභියෝගය ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය මුල් වටයේදී මෙන්ම සෞඛ්‍ය නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති කොවිඩ් මර්ධන එන්නත් අතරින් 4ක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය මේ වන විට විධිවිධාන සකසා තිබෙනවා. ප්‍රථමෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පුද්ගලයන් 9,25,242 දෙනෙකුට මේ වන විට ලබා දී ඇති අතර මැයි මාස මුල් සතියේදී එහි දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා ලක්ෂ 2ක් අප්‍රේල් මාස අවසානයේදීත් මාත්‍රා ලක්ෂ 4ක් මැයි මාසයේදීත් මාත්‍රා ලක්ෂ 8ක් ජූනි මාසයේදී සහ මාත්‍රා ලක්ෂ 12ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගන්නා අතර මාත්‍රා මිලියන 13ක් ගෙන්වා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී තිබෙනවා. පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව මේ වන විට උත්සාහ ගනිමින් සිටින්නේ දැනටමත් මූලික ගිවිසුම් අත්සන් කොට ඇති ෆයිසර් එන්නත ගෙන්වා ගැනීමටයි. COVID-19 උවදුරට විසඳුමක් ලෙස යම් කාලයක් රට වසා දැමිය යුතුයයි ඇතැමුන් කල්පනා කළද එවැනි ක්‍රියාමාර්ගයකින් ජනජීවිතයට සහ ආර්ථිකයට දිගුකාලීන හානිකර බලපෑම් ඇති කරන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආර්ථික ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. එබැවින් රජය සිය කාර්ය ඉටු කරන අතර ජනතාව රටේත් තමාගේත් සුභසිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පවතින කොවිඩ් තත්ත්වයත් සමග ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සංවිධාන කර තිබූ රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර අද දිනයේ නව ආසාදිතයින් 650ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,01,236ක් දක්වා ඉහළ ගියා. අද සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනය කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම කාලය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලුම උත්සව රැස්වීම් සහ සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමටද රජය තීරණය කර ඇති බවයි. ආසාදිතයන් 895 දෙනෙකු ගෙවුණු දිනේ හඳුනා ගැනුණු අතර ඉන් ආසාදිතයන් 880ක් දේශීය වාර්තා වන අතර විදේශීය රටවල සිට පැමිණ නිරෝධායනය වන අතරතුර හඳුනාගත් ආසාදිතයන් ගණන 15ක්. ඒ අනුව ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් අතුරින් දිවයිනේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 218ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 147 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 150 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 129 දෙනෙකු, පුත්තලමෙන් 49 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් කොළඹ ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බවත් අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඔබට අනාවරණ කළා. එංගලන්තයේ 2020 දෙසැම්බර් මාසේ මෙවැනිම ඔබ්සර්වේෂන් එකක් තිබ්බා. අපි කියන එකට S gene target failure කියලා. ඒකෙන් අදහස් වෙනවා යම්කිසි විකෘතියක් සිදු වෙලා තිනවා කියලා මේ S gene එකේ. ඒක අප්‍රේල් මාසේ මේ අවුරුද්දෙන් පස්සේ විශේෂයෙන්ම දැක්කා මබෙට කැබිට සාම්පල් වල කොළඹ සහ කුරුණෑගල. අපිට මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා නුවර ප්‍රදේශයේ සාම්පල් වල මෙවැනිම වෙනසක් තියෙනවා කියලා. මූලික ලක්ෂණ වල හැටියට ඉන්දියා ප්‍රභේදයට සමානකමක් නැහැ. මේ අතර ගෙවුණු දිනේදී කොවිඩ් මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 642ක් දක්වා ඉහළ ගියා. අපිට කලින් COVID-19 රෝගය අපි දැක්කේ බහුතරයකට රෝග ලක්ෂණ නැහැ කියලා. ඒ වගේම රෝග ලක්ෂණ ආපු අයගෙන් වැඩියෙන්ම රෝග ලක්ෂණ සහිතව පැමිණි අය වැඩි හිටියෝ. නමුත් වෛද්‍යවරුන් වාර්තා කරනවා තරුණ පිරිස වෙනදාට වඩා වැඩි පිරිසක් ඉන්නවා කියන එක. ඒ වගේම ඔවුන්ට දැඩි සත්කාර ලබා දීමට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දීමට සිදුවන අවස්ථාත් වෙනදාට වඩා වැඩි කියන බව වාර්තා වෙනවා. යම්කිසි කෙනෙකුට COVID-19 සමාන රෝග ලක්ෂණ තියෙනවා නම් උණ කැස සෙම් ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුව පපුවේ වේදනාව වගේ දේවල් ඔවුන් කිසිසේත්ම සමාජයට පැමිණීමෙන් වළකින්න ඕන. පවතින අවදානම් තත්ත්වයේ හේතුවෙන් මේ වන විට කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ මෙන්ම තිත්තබෙල්ගාල නිරාවිය සහ නිකදලුපොත යන ග්‍රාම සේවා වසම්ද හොදකලා කර තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයන් 42 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග පැය 72ක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමීමට පියවරගෙන තිබෙනවා. කුරුණෑගල නිකබරටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි පුද්ගලයන් 22 දෙනෙකුට සිදු කළ අහඹු කොවිඩ් පරීක්ෂණ වලින් එක් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණි වන්දනා නඩයක් පරීක්ෂණ වලින් පොසිටිව් වුණා. ඔවුන් අපි නිරෝධායනයටත් ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලටත් යොමු කරා. ඒ වගේම අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනුරාධපුර පූජා නගරයට පැමිණීමෙන් වැළකීලා ඔබේ නිවෙස් තුල කටයුතු කරන ලෙස තනින් තන අනුපොකුරු රාශියක් වර්ධනය වෙමින් තියෙනවා. මේ තත්ත්වය හැමුවේ එළඹෙන වෙසක් පොහොයට දන්සල් සංවිධානය කිරීම, තොරන් ඇතුළු මහජනතාව එක්විය හැකි ස්ථාන සංවිධානය කිරීම නොකරන විදිහට දැනට රට තුල බලපවත්නා නිරෝධායන නීති අනුවත් එවැනි මහජන ඒකරාශීන් සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ආගමික ස්ථානවල වන්දනාමාන කිරීම පමණයි කළ හැක්කේ. පිළියන්දල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීම හේතුවෙන් අද එම ප්‍රදේශ ආශ්‍රිතව කොවිඩ් පරීක්ෂණ 600ක් සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර මාවනල්ල ප්‍රදේශයේ සිදු කළ කොවිඩ් පරීක්ෂණවලදී පුද්ගලයන් 45 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ අතර මාස 1ක සහ මාස 10ක කුඩා බෙලිඳුන් දෙදෙනෙකුද වනවා. අලුත්නුවර හිම්මාතම කලාපයේ කුරගල මේ ප්‍රදේශවල තත්ත්වය විශ්ලේෂණය කරපුවාවට තහවුරු වුණේ පසුගිය අවුරුදු සමය තුළ කුරුණෑගල ප්‍රදේශයේ නෑදෑය පිරිස් පැමිණීම නිසා තමයි මේ රෝගය මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. තත්ත්වය මේකට අපි විශ්ලේෂණය කරන යනවා සංචාර සීමා පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳව. වැලිවිටිය දිවිතුර අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුවෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග එම පාසල විෂ බීජ හරණය කර ආශ්‍රිත සිසුන් 24 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. හැටන් නගරයේ දමිළ විදුහලක ගුරුවරියකට COVID-19 ආසාදිත බවට තහවුරු වීමෙන් පසු ඇය සේවය කළ විදුහලේ සිසුන් සහ ගුරුවරුන් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. සියලු පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයටම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති කමිටු පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරනු ඇති බවයි. මේ අතර කොවිඩ් වෛරසය පැතිර යාම වැළැක්වීමේ පියවරක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ සහ පිටත්වීමේ මහජන ආලින්ද නැවත දැනුම් දෙනතුරු වසා තබන බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිවේදනය කරනවා. සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් අවධානම සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කළත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීති අනුගමනය නොකරන පිරිස් අපට තවමත් දක්නට ලැබෙනවා. කොන්දොස්තර මහත්තයා රියදුරු මහත්තයා මාස්ක් එක දාලා නැත්නම් කතා කරලා කියන්න. එහෙම නැත්නම් මේක සම්බන්ධයෙන් ෆැමිලි කරනවා. හරියට මාස්ක් දා ගන්න ඕන. ඔබ දා ගන්න. විතරම මාස්ක් ඒ මාස්ක් එක කොහෙද දාන්නේ? මේ මේක වල ගන්න බා කඩේ ඇතුළට. වැඩ නනවන ටීවී වල රේඩියෝ විතර මාස්ක් එක දැනුවත් කරන මාස්ක් එකක් හරියට පාවිච්චි දාගන්න කියලා. ඔබ ඒක කරන් ගන්න. මෙතන මීටර නැහැ කියලා පිළිගන්නවද? ඔව් එතන හරි. මෙතන මීටර තියෙනවද කියන්නේ? නෑ. අතන තියෙනවා. හරි. එතන මේක ඇවිල්ලා තියෙනවා. අපි හදනකොට ලයින් එකේ හැදුවේ මීටරේ තියෙන විදිහට. හරි. දැන් මෙතන තියෙනවා කියන්නේ. මෙතන තියෙනවද මීටරේ? මෙතන තියෙනවද මීටරේ? මාත් මේ හැම එකම කරන්න බෑ. මේ විදිහට මේ පෙනි තර්ක කරනවා නම් මේක මීටරේ නෙවෙයි කියලා මම මීටර පොදු කරගෙන පෙන්නනවා.
අපි අන්දන්න හදන්න එපා. ඇන්දෙන්නේ ඔයාලා. සාමාන්‍ය ඔලේ කවදත් තියෙන මනුස්සයෙකුට තේරෙන්න ඕනේ මේක බෑ කියලා මේක. අත්අඩංගුවට 19 දෙනාගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශවලින් ඔවුන්ට ලංකා දන්නේ සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයක පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන සියලුම පුද්ගලයින් මුහුණු ආවරණයක් පළඳා ගමන් කළ යුතුයි. අපේ රටේ එය නීතියක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය අද දිනේ සිට මේ ගැන දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා. දවසේ පුවත චාකෝල් සමගින් දැන් ඉසුරි නැති ක්ලීන් හේසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ 21 වැනි සහ 27 වැනි වියේ පසු වූ තරුණයින් දෙදෙනෙක්. ඉබ්බාගමුව පන්නල මේගහමුලපත්ත ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 8ට පමණ. අදාළ නිවසේ ත්‍රිරෝධරත අලුත්වැඩියා කරන ස්ථානයක්ද පවත්වාගෙන යනු ලබනවා. මෙම පිපිරීම සිදුව ඇත්තේ තරුණයින් දෙදෙනා රතඥාවල අඩංගු වෙඩි බෙහෙත් යකඩ බටයක් තුළට දමා අනතුරුව යකඩ කපන උපකරණයකින් එම බටය කපා වෙන් කිරීමට යාමේදී පිපිරීමෙන් පසු පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළා. මේක ගෙනල්ලා බටවලට පිරෙව්වයි කියන එක හොයා ගන්න ඕනේ සර්. අල්ලේ කෑලිත් පැතර තියෙනවා සර්. දැන් ගෙවල් ඔක්කොම ටික සර්ච් කරන ස්ටේප් එකේ. දැන් ඔයා හිතන්නේ මොකක්ද මේ කරන්න හදන්නේ මේ එක්ස්ප්ලෝසිව් මේවා ගෙනල්ලා? පැටව හදන්න ඒකත් තමයි කියාගෙන හිටියේ. ඒකට තමයි අර සර්කිට් එකක් ගෙනල්ලා එකක් හැදලා තිබ්බා. රතින් අපිට මේකට දැන් මේ වගේ එක්ස්ප්ලෝසිව් පුරවන්න ඕනේ නැහැ නේ උමනා. මන් දන්නේ නැහැ ඒක කියාගෙන තමයි ආවේ. මොකටද පිරෙව්ව කියන මම දන්නේ නැහැ. ඒ කියන්නේ අර බටේ දාලා මේ තද කරලා ග්‍රයින්ඩරෙන් කැපුවලු. ඒ කැපිච්ච පාට ග්‍රයින්ඩරේ පැත්තකින් කැපිලා ග්‍රයින්ඩරේ අර ග්‍රයින්ඩරේ කපලා තියෙන මැදින්ද? පිපිරිලා තියෙන්නේ. වෙඩි බේත් පුරවන්නේ මොකටද බටවලට? දන්නේ නැහැ සර් මොකටද කරන්නේ ගියේ කියලා. තුවාල ලැබූ තරුණයින් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔවුන් දෙදෙනාගේ දෑත් වලට බරපතල හානි සිදු පැති බවයි. රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කර පිපිරීමට ලක් වූ කොටස් සිය භාරයට ගෙන තිබෙනවා. එම කොටස් රසායනගර පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය අනිකුත් විශේෂඥ පාර්ශවකරුවන්ගේද සහයෝගයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී තුවාලකරුවන් පවසා සිටින්නේ ඔවුන් තමන්ගේ නිවෙස් ආසන්නව පිහිටි එක්තරා වෙළඳසැලකින් බට්ටා වර්ගයේ රතිඤ්ඤා නිවසට රැගෙන බව මල් වෙඩිල්ලක් නිර්මාණය කිරීම සඳහා යම් බටයකට මෙම රතිඤ්ඤාවල ඇති වෙඩි බෙහෙත් තද කර දැමීමෙන් අනතුරුව එය කපා දැමීමට උත්සාහ කිරීමේදී පිපිරීමක් ඇති වූ බවයි. රජයේ රස පරීක්ෂකවරයා අද දින මේ ස්ථානයට කැඳවනු ලැබුවා. අදාළ පිපිරීමට ලක් වූ ද්‍රව්‍යවල කොටස් ඔහුගේ බාරයට ගෙන තිබෙනවා. ඒවා රසායනාගාර පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් පමණ මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඒ අතර ඔවුන් රතිඤ්ඤා මිලදී ගත් බවට සඳහන් කරන අදාළ වෙළඳසැල් අයිතිකරුගේ ප්‍රකාශය, ඒ වගේම මෙම නිවසේ සිටි තුවාලකරුවන්ගේ මව සහ සහෝදරියන් දෙදෙනාගේ ප්‍රකාශ, ඒ වගේම එක් සහෝදරියකගේ පුරුෂයාගේ ප්‍රකාශය ඇතුළු තවත් ප්‍රකාශ රැසක් සටහන් කර තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා සම්බන්ධයෙන් දින 90ක රැඳවුම් නියෝග ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි විශ්ලේෂණය කිරීම සඳහා පැය 72ක කාලයක් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාස්කු ප්‍රහාරකින්ට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයලුවම කොළඹ බෞද්ධ ලෝකමාපතේ පිහිටි නිවසේදීත් ඔහුගේ සොයුරු රියාෂ් බදියුදීන් වැල්ලපතේදීත් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72ක් ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනුණා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිමය කරුණු විශ්ලේෂණය සහ සාක්ෂි සලකා බැලීම ආදී කරුණු කිහිපයක්
සඳහා පැය 72ක් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදාළ කාල සීමාව දීර්ඝ කර ගැනීමට පියවරගත් බවයි. මේ අතර රිෂාඩ් බදුද්දීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මානව හිමිකම් කොමිෂන් සභාව පනත අනුව අත්අඩංගුවට පත් වුණු ඕනෙම කෙනෙක්ට ළඟම ඥාතියෙකුට ලිඛිතව ඒ හේතු කාරණා සහ අත්අඩංගුවට ගන්න නිලධාරීන්ගේ විස්තර ටික ඔහු අරන් යන පොලිස් ස්ථානයේ හෝ රැඳවුම් තබා ගන්න ස්ථානය සම්බන්ධයෙන් ලිඛිතව දෙනුම් දිය යුතුයි. ඒ වගේ කටයුත්තක් එයි තාම කැරලා නැත්te කියන එක සම්බන්ධයෙන්ුත් අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ දිගු කාලීනව සොයා බැලීමකින් අනතුරුව අධ්‍යයනය කිරීමකින් අනතුරුව ලැබුණු කරුණු මත තමයි මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගත්තේ කියලා. ඒ මාධ්‍ය ප්‍රකාශය තමයි රියාජ් බදුරුද්දීන් අත්අඩංගුවට අරගත්ත කාලයේදී කිව්වා ඒකට සාක්ෂි තියෙනවා කියලා කිව්වා. මාස 5මාරක් තියාගෙන ආයේ ආව රිලීස් කරන වෙලාවේදී කිව්වා යාට සාක්ෂි ඔක්කොම අපි පරික්ෂා කරලා බලුවා ඒක නැති හින්දා අපි මුදාහරිනවා කියලා කිව්වා. ඇත්ත මොකද්ද බොරු මොකද්ද? අනිත් එක රිෂාඩ් බදුරුද්දීන් මේකට සම්බන්ධ නැහැ කියලා පොලිස්පති ඒවට එයා නියෝජ්‍ය ඔහුම සහතිකයක් දීලා තියෙනවා මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. එහෙමනම් ඒ පොලිස්පති නේද දැනට තින්නේ? ඉතින් පාස්කු කොමිසම් වාර්තාවේ තියෙනවනේ මෙතුමාගේ නම. මොකද කියලා තියෙන්නේ? හදාපතිවරයාට කතා කරපු එක නෑ එහෙම තියෙනවා. ඒ වුණාට එහෙම තිබුණාට ඒක කියලා තියන්නේ ඒක බ්‍රයිබරි එකට දෙන්න ඕන කියලා තමයි කියලා තියන්නේ. එතකොට ඔබතුමාලා චෝදනා කරන විදිහට මේක කාගේ ඕමනාවකද අත්අඩංගුවට අරන් තියෙනවා? අපි දන්නේ ඉතින් දැන් මේක සාමාන්‍යයෙන් මේ කේන්ද්‍ර පුළුවන් වෙල්කම් රංජිත් කාඩිනල් වංශය සතුටු කරවන්නද කියලා දන්නේ නැහැ. අපිටත් ඕමනාවක් තිබුණා මේක මහා මුලකරුවා කවුද කියලා දැනගන්න. කාඩිනල් වංශය එලිදරව් කරා මේක දේශපාලන ඕමනාකමට කරපු වැඩක් කියලා එතුමා කියපු එක ඔයගොල්ලෝ මේවා කරන්නේ. බුදුමාලාගේ පක්ෂ නායකයා අත උස්සන්න නැතුව ඉන්නවා ඉස්සර. අනිකුත් മന്ത്രിවරුන් අත උස්සනවා. එතනින් තමයි මේ ඩීල් එක පටන් ගත්තේ කියලා තමයි උන්වහන්සේ සැක කරන්නේ. උන්වහන්සේ ස්ථීරව කතා කරා. අපිට මේ පක්ෂයේ හැටියට ඒ ප්‍රශ්න අපිට තියෙනවා. අපි මේ පිළිබඳව විනය පරීක්ෂණය අපි කටයුතු කරගෙන යනවා. අයිතුමා මේ පාස්කු කාර්යයට අපමණ වේගකින්වත් ඔන්න සම්බන්ධ නැහැ කියලා තුමාලා කියන්නේ. ඔව්. ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය වීමට පෙර යම් සිදුවීම් රැසක් සිදු වී තිබෙනවා. පන්තිවලට සහභාගී වීම, අන්තවාදී මත පැතිරවීම, යම් ආකාරයකට මොවුන්ගේ ක්‍රියා සඳහා මුදල් යෙදවීම, මෙම කාරණා සම්බන්ධයෙන් ලැබුණු පුද්ගල සාක්ෂි, ඒ වගේම පරිවේශනීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි, තාක්ෂණික සාක්ෂි සහ අස්පර්ශ සාක්ෂි උපයෝගී කරගෙනයි මොවුන් මේ ආකාරයට පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ පරීක්ෂණ තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ සම්බන්ධව විවිධ මූල්‍ය ආයතන හරහා මුදල් හුවමාරු වීම, චෙක්පත් ලබා දීම, ඉලෙක්ට්‍රොනික ආකාරයට ගනුදෙනු සිදුවීම පිළිබඳවත් දැඩි විමර්ශනයක් කිරීමට විමර්ශකයින් සූදානම් වෙමින් පවතිනවා. වරාය නගරය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමග කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. වරාය නගරයේ වත්මන් ඉදිකිරීම් ප්‍රගතිය සහ එහි ආර්ථිකය පිළිබඳ හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමක් මේ. කොළඹ වරාය නගරයේ ආර්ථිකමය පසුබිම් පිළිබඳව හිරු කළ සොයා බැලීමයි මේ. සමාජයේ කතාබහ වෙනවා මේ පෝට් සිටියේ සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක මේක මේ චීන කොලනියක් වෙනවා කියලා. චීන ව්‍යාපාරිකයන්ට මේක එක් ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. අතරම මේක චීන කොලනියක්ද? චීන සභාවට සාප්පුවක් හරි සැලොන් එකක් දාන්න උනත් කොමිෂන් සභාවෙන් අවසරයක් අරගෙන බලපත්‍රයක් තියෙනවා. මේ කොමිෂන් සභාව රටේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණයට යටත්ව කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි වාර්ෂිකව මෙම කොමිෂන් සභාවේ ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරන්න. මට තේරෙන්නේ නැහැ කොහොමද මේක සමහර අය මේ චීන කොලනියක් කියලා අර්ථකථනය කියන්නේ දේශීය හෝ විදේශීය සමාගමකට ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේට කිසිම ප්‍රශ්නයක් නැහැ. සංවර්ධනය වුණාට පස්සේ පෝට් සිටියේ මේ ගනුදෙනු සිදුවන්නේ ශ්‍රී ලංකා මුදලින්ද නැත්නම් වෙනත් කරන්සි එකක් භාවිත කරනවද? Currency of transaction is rupees නෙමෙයි. පෝට් සිටි එක ඇතුලේ තියෙනවා අර duty free concept එක. බාහන්න මිලදී ගැනීමට විදේශිකයන්ට හැකියාව තියෙනවා. බදු රහිත.
රයන්ට ගිහිල්ලා ඒ සාප්පුවෙන්ම බඩු රහිතව ටී-ෂර්ට් එකක් හරි මොන හරි එකක් ලබා ගන්න බෑ. මොකද රයන් ශ්‍රී ලාංකිකයෙක්. ඒක තමයි වෙනස. දැන් BOI පනත් තියෙද්දී ඇයි අපිට පනතක් අවශ්‍ය මේක පරිපාලනය කරන්න මේක සංවර්ධනය කරන්න? අවශ්‍ය නීති රීති ලිහිල් කරමින් විදේශ ආයෝජනය ලබා ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. ලෝක බැංකුවේ ඉන්ඩෙක්ස් එකේ අපි 99. එතකොට 2015 ශ්‍රී ලංකාව 99. නමුත් ඉන්දියාව 2015 130 2020 64ට තත්ත්වයකට දියුණු වෙලා තියෙන දර්ශකේ. ඉතින් මේ කෙටුම්පද ශ්‍රේෂ්ඨ අධිකාරියෙන් අධ්‍යයනය කරලා සමහර දේවල් තියෙනවා නම් වෙනස් කරන්න ඕනේ. ඒවා ඒ විදිහට කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බඳවා ගැනීම ආරම්භ කර ඇත 0772 ස්ලිට් ඇකඩමි. ත්‍රිරෝද රථ රැකියාව ගැන වගේම ත්‍රිරෝද රථ රේදුරන් ගැනත් අද සමාජයේ තිබෙන්නේ තරම් හොඳ මතයක් නොවේ. නමුත් ඒ මතය වෙනස් කරපු අමුතුම ත්‍රිරෝද රථ රේදුරෙක් අපට හමු වුණා. මේ ඔහුගේ කතාව. මුලින්ම මම පටන් ගත්තේ 12 ශ්‍රී වාහනේ ඉඳලා. දැන් අවුරුදු 32ක් විතර වෙනවා මේ රස්සාවට. මම රස්සාව පටන් ගන්නකොට ස්පිතාලට යන්න රුපියල් 10යි, ගෝල් පේස් යන්න රුපියල් 10යි. පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈත ඉගිල්ලේ පාවෙයි ඔහේ ලෝකයේ. මේ ඉන්නේ TH අර්ජින් මහත්මයා. වයස අවුරුදු 55යි. ත්‍රිරෝද රථ රියදුරෙක් වන මොහු මේ රැකියාව ගැන සමාජයේ තියෙන දුර්මතය වෙනස් කළා. දැන් ඉන්න තරුණ ළමයි වගේ අයියෙන් ගිහිල්ලා බ්‍රේක් ගාලා ඒ වලට බයයි මම. සාමාන්‍යයෙන් බබා හම්බෙන්නේ නම්මලා වයසක අය සමහර ත්‍රිවිල් නැගලා ගියාම දත් මිටි කාගෙන ඒගොල්ලෝ බස් එක වගේ අල්ලගෙන යනවා. මාත් එක නම් එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. කොල්ලුපිටිය දුම්රියපොළ අසල රැකියාවේ නිරත වන අර්ජින් මහත්මයා පාන්දර 4ට ඇවිත් රැකියාව නිමා කරන්නේ රාත්‍රී 10ත් පහුවෙලා. වැදගත්ම දේ අර්ජින් මහත්මයාගේ ත්‍රිරෝද රථය. කෙනෙක් නැග්ග ගමන් මම ෆෑන් එක දානවා. ඒ කියන්නේ ආපු වේගය පොඩ්ඩක් එහාට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. තව මියුසික් සේම ආනවද කියලා ආනවා. එහෙම වුණත් ඕන channel music එකක් දාලා දෙන්න පුළුවන්. TV තියෙනවා බලන්න. තව එයා ෆ්‍රිෂ්නර් තියෙනවා ඇතුලේ සුවඳ. ටිෂු තියෙනවා. ඒගොල්ලන්ට ඒක යූස් කරන්න පුළුවන්. වතුර බෝතල් නම් long distance යනවා නම් මම ෆ්‍රී බොටල් දෙනවා. තව තියෙනවා ෆෝන් චාර්ජර්ස් තියෙනවා, කාර් ලයිටර්ස් තියෙනවා, හොට් වෝටර් මග්ගයක් තියෙනවා, ප්‍රථම දාග පෙට්ටියක් තියෙනවා. ඊට අමතරව තියෙනවා අදිසියක් වුණාම පිලෝ එකක් කියලා තියෙනවා. අර්ජින් මහත්මයා හැම ගමන් වාරයක් අවසානයේදීම ටිකට් පතක් නිකුත් කරන්නත් අමතක කරන්නේ නැහැ. ඒ බිලේ තියෙනවා යන එක්කෙනාගේ නගින වෙලාවයි, බයින වෙලාවයි, දිනය, මාසය, වර්ෂය, මගේ දුරකථන අංකය, මගේ වාහන අංකය. හදිසියකින් මොකක් හරි දාලා ගියොත් ටක් ගාලා මගියට පුළුවන් මට කතා කරන්න. සිව්දරු පියෙක් වන අර්ජින් මහත්මයා මත්ද්‍රව්‍ය හා සූදුවෙන් තොර පුද්ගලයෙක්. ඒ වගේම ඔහු සිය වෘත්තියට ලබා දෙන්නේ පුදුමාකාර ගෞරවයක්. සිය ඇඳුමෙන් පවා ඔහු වෘත්තීය භාවය පෙන්වනවා. අමෘත කේක් එක තියාරා. කියලා හැදෙවෝ වගේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. යාපනයේ කොට්ටාශ අපරාධ විමර්ශනාංශයේ කෝපායි ප්‍රදේශ කළ වැටලීමකදී නිවසක සංගවා තිබූ අයිස්මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලින් අනතුරුව යාපනය 4 වන හරස්වීදිය ප්‍රදේශයේදී තවත් අයිස්මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සන්තකයේ තබාගත් පුද්ගලෙකු අත්අඩංගුවට ගෙන තිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. ප්‍රකාශයක් ලබා දීමට කළ දැනුම්දීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ආරක්ෂක අංශ මගහරිමින් නවලකුරු හොලේ රැඳී සිටින බවට චෝදනා කරමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් බහර දුන්නා. අපි පොලිසියට කියනවා වරෙන්තුවක් අරන් ඇවිල්ලා මේ මහා අපරාධය වසන් කරන්න හදන ඒ නින්දිත අපරාධකාරෝ වසන් කරන හරින් ෆර්නෑන්ඩුව වහාම අත්අඩංගුවට ගන්න. හරින් ෆර්නෑන්ඩුට ආරක්ෂාව දෙන විපක්ෂ ናයකයාට ඕනනම් අත්අඩංගුවට ගන්න. මුලතිව් ප්‍රදේශයේ ලඳු කැලෑවක දපස්තුරේ සිදු වූ කිසියම් පිපිරීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කිරීමෙන් පසු 19 පැවිදි එක් තරුණයෙකු මිය ගොස් තිබෙනවා. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ එළතම වන්නේ රාත්‍රී 9:55ට. ආයිබෝවන්.